අයිබෝන්. පටන් ගමු අද ඉඳලා දෙවෙනි වාරේ පාඩම් ටික කරන්න. දෙවෙනි වාරේ පළවෙනි පාඩමෙන්ම පටන් ගමු අපේ ප්‍රතිශත පාඩමේ. ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා? ප්‍රතිශතයක් කියන්නේ 100ට ගාන. එතන මේ ප්‍රතිශත පාඩමේ තියෙනවා අපිට ඉගෙන ගන්න පොලිය හොයන ආකාර තුනක් ගැන. එක ආකාරයක් 10 දී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. සුළු පොලිය කියන ආකාරය ඒක එච්චරම 11 දී අපිට දෙවෙනි වාරයට ඉගෙන ගන්න ඕන දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ 10 පන්තියේදී ඉගෙන ගන්නවා මේ සුළු පොලිය කියන පාඩම. අපි මේ අවුරුද්දේදී ඉගෙන ගන්නවා වැල් පොලිය කියන එකයි හීනවන ශේෂයට පොලිය ගන්නේ කිරීම කියන පාඩම් ඒ කොටස් දෙක. අපි මුලින්ම සුළු පොලිය පොඩි ගානක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ රෙඩි වෙලා ඇති දැන්. බලන්න පොත්පත් තියනවාද කියලා නැත්තම් ටගාලා හාප් සීට්යක් කරේ පොකොල දෙයක් ළඟට තියාගන්න. පොත්පත් තියෙනවනේ මේක පාඩමක් උගන්වනවා කියන්නේ මේ සිංහල පාඩමක් වගේ මේව බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. පොත්පත් දැන් ඉගෙන ගන්න ඕනේ. අත් දෙක හදන්න රෙඩි වෙන්න ඕනේ. මේක ගණිතේ මේක සිංහල නෙමෙයි සමාජයත් නෙමෙයි මේක ගණිතේ මේක හදන්න ඕනේ. මම කියන විදිහට හදාගෙන යම් පාඩම දිගට අපි ඉතින් කරගෙන යන්න. right එහෙනම් පටන් ගමු. ඔයගොල්ලෝ රෙඩි නේ? ඔයගොල්ලෝ පොත්පත් තියාගෙන ඉන්නේ නේ? හරි. අපි පටන් ගමු. පොලිය කියන කොටස් ටිකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒකට එක සුළු පොලිය කියන එක, වැල් පොලිය කියන එක, අනික හීනවන ශේෂයට පොලිය ගණනය කිරීම කියන ආකාර තුන ගැනම මේ පාඩමේදී කියලා දෙනවා. අපි මුලින්ම පොඩි සුළු පොලිය ගානක් හදමුකෝ. මේව ඒකට දැනගන්නවානේ වැල් පොලියයි සුළු පොලියයි වෙනස මොනවද කියලා තේරුම් අරගෙන අපි හදාගෙන යනවා. right එහෙනම් පොඩි ගානක් ලියාගමුකෝ. ලියන්නකෝ. රුපියල් 12000ක් රුපියල් 12000ක් 115ක වාර්ෂික පොලි අනුපාතයක් යටතේ රුපියල් 12000ක් 115ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ අවුරුදු 3ක් සඳහා ණයට ගත් විට අවුරුදු 3ක් සඳහා ණයට ගත් විට අවුරුදු 3 අවසානයේදී ගෙවීමට සිදුවන අවුරුදු 3 අවසානයේදී ගෙවීමට සිදුවන එක පළවෙනි කොටස සුළු පොලිය සොයන්න දෙක මුළු මුදල සොයන්න. කොහොමද අපි ගන්න? රුපියල් 12000ක් කියන මුදල වර්ෂයකට 115ක සුළු පොලියට අවුරුදු 3ක් සඳහා ණයට ගන්නවා. එතකොට පොලිය ගණනය කරන්න අපිට පුළුවන් 100කට නම් අවුරුද්දට රුපියල් 15ක් ගෙවන්න. 100ට 15යි නම් බලනවා රුපියල් 12000කට කොච්චරද පොලිය කියලා මේක. අවුරුද්දකට පොලිය. ඒකට අවුරුදු 3කට පොලිය නම් ඒක 3ෙන් වැඩි කරලා ගන්න. ඒක සාමාන්‍ය හැම 10 ළමෙක්ම මේක දන්න ගාණක් මේක ඒක. නෑ නෑ ඒක. right. ඒකට අපි සුළු කරලා ගත්තොත් 0.2කට ගමු. 120 3ෙන් වැඩි කරාම 360යි. 360 අපි දුවයි තියෙන බිඳුවයි තුනක් විතරයි 15යි 10 බිඳුවයි 6යි ඒත් අපිට ලැබෙනවා පොලිය විදියට රුපියල් 5400. මේක තමයි පොලිය. අවුරුදු 3 අවසානයේ ගෙවන්න සිදුවෙන පොලිය. ඒකට අපි මුළු මුදල හොයනවා නම් මුළු මුදල නම් ණයට දුන්න මුදලයි. ඒ කියන්නේ රුපියල් 12000යි. මේ 5400යි කියන පොලියයි එකතුව අපි දන්නවා මුළු මුදල අපිට ලැබෙනවා රුපියල් 17000. ඒක සුළු පොලිය. ගණනය කරන්න ඔයගොල්ලෝ දන්නවා. ඒක සුළු පොලිය ක්‍රමයට ගණනය කරනවා කියලා අපි කියනවා.
115යි නම් 12000ට බැලුවාම අපිට අවුරුද්දකට පොලිය එනවා. අවුරුදු 3කට පොලිය මේ ගත්තා. ඒකට පොලිය මුදලට පොලිය එකතු කරාම අපිට අවුරුදු අවසානයේ අවුරුදු 3ක අවසානයේදී ගෙවන මුළු මුදල කියන එක අපිට ලැබෙනවා. ඒ සුළු පොලිය ගන්න කිරීම හැම ළමෙක්ම වගේ මේක දන්න එක. අපි බලමු වැල් පොලිය කියන්නේ මොකක්ද කියලා. කොහොමද පොලිය කියලා කියන්නේ? කොහොමද පොලිය කියලා කියන්නේ? ණයට ගත්තා හරි ණයට දුන්නා හරි මුදලක් යම් කාලයක් පරිහරණය කිරීම වෙනුවෙන් මුදලට අමතරව ගෙනවන අතිරේක මුදලට අපි කියනවා පොලිය කියලා. ලියාගමුකෝ අපි. පොලිය කියන්නේ මේකයි. යම් මුදලක් ණයට ගත්තෝ ණයට දුන් මුදලක් යම් කාලයක් පරිහරණය කිරීම වෙනුවෙන් මුදලට අමතරව ගෙවීමට සිදුවන අතිරේක මුදල පොලිය ලෙස හඳුන්වනවා. පොලිය ලෙස හඳුන්වනවා. ඒතර මොකද්ද මේකේ වැල් පොලිය කියලා කියන්නේ? වැල් පොලිය. අපි කියනවා මේකට compound interest කියලා. වැල් පොලිය. වැල් පොලියේ ගාන හදනකොට අපි හැමතිස්සෙම මුදලට පොලිය එකතු කරමින් තමයි පොලිය ගන්නේ කරන්නේ. එහෙම කිව්වම පොඩ්ඩක් එහෙම තේරුම් ගන්න අමාරුයි. අපි මේට ගානක් හදලා තේරුම් ගමු. right. ලියන්නකෝ මාතෘකාවක් විදිහට වැල් පොලිය කියලා. වැල් පොලිය කියලා අපි උදාහරණයක් පටන් ගමුකෝ. උදාහරණයක් අරගෙන ලියන්න උදාහරණයක්. රුපියල් 10000ක මුදලක් 110ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් යටතේ රුපියල් 10000ක මුදලක් 110ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් යටතේ අවුරුදු 2ක් සඳහා බැංකුවක තැන්පත් කළ විට කාලයේ අවසානයේ ලැබෙන මුළු මුදල සොයන්න. බලන්න මේක මම පොඩි ගානක් නේ මේක කියලා දෙන්න. එතකොට අපි මෙහෙමයි ගන්නෙ. පළමු අවුරුද්ද සඳහා මුදල කියන එක ගන්නවා. පළමු සඳහා මුදල රුපියල් 10000. එතකොට අපි ගන්නවා පළමු අවුරුද්දට පොලිය. පොලිය. මෙමනේ අර කලින් වගේමයි 10000න් 100,000. 10000 වැඩි කිරීම මේකෙන් 100,000නේ පළවෙනි අවුරුද්දේ පොලි 10000න් 100,000. ඒක අපිට ඕන විදිහට සුළු කර ගන්න පුළුවන්. 100,000න් වැඩි කරාම පළවෙනි අවුරුද්දට පොලිය රුපියල් 1000. මේ පළවෙනි අවුරුද්දේ පොලි දැන් සුළු පොලිය විදියට නම් හැම අවුරුද්දෙම පොලිය රුපියල් 10000 වෙන්න ඕනේ. හැබැයි වැල් පොලියේදී එහෙම නැහැ. පළවෙනි අවුරුද්දේ මුදල මේ පළවෙනි අවුරුද්දේ පොලිය. ඒතකොට දෙවන අවුරුද්දේ මුදල වෙන්නේ සඳහා මුදල වෙන්නේ රුපියල් ඒ මුදලයි 10000යි ඒ අවුරුද්දේ පළවෙනි අවුරුද්දේ පොලියේ එකතුව. ඒ කියන්නේ රුපියල් 11000. දැන් ඒ පුද්ගලයාගේ account එකේ තියෙනවා බැංකුවේ ගිණුමේ තියෙනවා රුපියල් 11000. දැන් දෙවෙනි අවුරුද්දේ පොලිය බලන්නේ මේ රුපියල් 10000ට නෙමෙයි
මේ රුපියල් 11000. එහෙනම් දෙවන අවුරුද්ද සඳහා පොලිය 11000 රුපියල් 11000 වැඩි කරනවා. කියන්නේ දෙවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 1100යි. ඒකනේ. පොලිය එන්න වැඩි වෙනවා. එයි මුදල වැඩි වෙනවා. මුදලට අනුරුව පොලිය වැඩි. දැන් අපි බැංකුවේ මුදලක් තැන්පත් කරාම බැංකුව ගණනය කරන්නේ මේ වැල් පොලිය අනුපාතය ආදරේ. මෙහෙම වැල් පොලියට තමයි ගන්නෙ. එහෙනම් වැල් පොලියට තැන්පත් කරන එක හොඳයි. හැබැයි වැල් පොලියට ණයට ගන්න එක හොඳ නැහැ. වැල් පොලියට ණයට ගත්තොත් එහෙම ගෙවන්න තියෙන ප්‍රමාණය මේ එන්න වැඩි වෙනවා. ඒක හොඳ නැහැ. සුළු පොලියට ණයට ගත්තත් හොඳ නැහැ. කොහොමඩත්ම පොලියට ණයට ගැනීම හොඳ නැහැ. මොනත් පොල් ගන්න ඕන නම් ඒක සුළු පොලිය තමයි හොඳ. සුළු පොලියටත් වැඩි අර හීනවන ශේෂයට ඔය බැංකුවෙන් දෙන ලෝන් ඒක ගන්න එක හොඳයි. ඒක ගැන අපි ඉමීට ඉගෙන ගමු. ඒතකොට දෙවන අවුරුද්ද සඳහා අවසානයේ අවුරුදු දෙකක් අවසානයේ ගෙවීමට සිදුවන මුළු මුදල, ඒ කියන්නේ ලැබෙන මුළු මුදල අවුරුදු දෙකක් අවසානයේ ලැබෙන මුළු මුදල රුපියල් දැන් 11000 පළවෙනි අවුරුද්ද අන්තිම තිබුණා 1100ක් එකතු වුණා දෙවෙනි අවුරුද්දේ පොඩි. ඒතකොට එනවා අපිට 1යි 12000 හරිනේ පැහැදිලි නේද? පළවෙනි අවුරුද්දේ මුදල පළවෙනි අවුරුද්දේ පොලි. දෙවෙනි අවුරුද්දේ මුදල දෙවෙනි අවුරුද්දේ පොලි. අවසානයේ ලැබෙනවා 12000. අපිට බැරිද තුන්වෙනි අවුරුද්දේ යන්න? පුළුවන්. තුන්වෙනි අවුරුද්දේ යනවා නම් අපි ලියනවා කොහොමද? තුන්වෙනි අවුරුද්ද සඳහා මුදල මේක. තුන්වෙනි අවුරුද්ද සඳහා පොලි. ඊට පස්සේ මේ දෙක එකතු කරලා තුන්වෙනි අවුරුද්ද අවසානයේ ලැබෙන මුළු මුදල එනවා. ඒක මේක අපිට දිගට ගෙනියන්න පුළුවන්. අඩුම ගානේ අවුරුදු 3ක්වත් මේ ගාන හදාගන්න අපිට පුළුවන්කම තියෙනවා. පැහැදිලි වෙන්නේ? right. ඒ කියන්නේ 12100යි. ඒ ඔයගොල්ලන්ට මම මෙහෙම ගාන කියලා දුන්නාම ඔයගොල්ලන්ට මේක පැහැදිලි මේ පළවෙනි අවුරුද්දට පොලිය හොයනවා, දෙවෙනි අවුරුද්දට පොලිය හොයනවා ආදී වශයෙන් මේක දිගට යනවා. හැබැයි මේ ගාන එකපාරට අපිට හදාගන්නත් පුළුවන්. මේ ගාන එකපාරට අපිට හදන්න පුළුවන් මේ ආකාරයට. වර්ෂ දෙකක්, ඒ කියන්නේ දෙවෙනි ක්‍රමයක් විදිහට අපි මේක තේරුම් ගමු. අවුරුදු දෙකක් අවසානයේ ලැබෙන මුළු මුදල ඒක ගන්න පුළුවන් අපිට එකපාරම බලන්න රුපියල් 10000ක් තැන්පත් කරා නම් පළවෙනි අවුරුද්දේ අවසානයේ ලැබෙනවා 100ට 110ක්. ඒ කියන්නේ 100ක් තැන්පත් කළොත් පළවෙනි අවුරුද්ද අවසානයේ 110ක්. ඒකනේ 10000ක් තැන්පත් කරොත් පළවෙනි අවුරුද්ද අවසානයේ කීයක් හම්බ වෙනවද කියලා. දැන් දෙවෙනි අවුරුද්ද අවසානයේ ලැබෙන මුළු මුදල ගන්න පුළුවන් මේක ආපහු වැඩි කරන්න ඕනේ 100ෙන්. ඔන්න ඔය ක්‍රමය පාවිච්චි කරන්න මේක හරි සරලයි. පාස් වෙලා දැන් පුළුවන්. බා රුපියල් 10000යි 100ට 110. මොකද මේ 110 උනේ මේ 100ට අර පොලි අනුපාතිකය එකතු කරා. තව 10ක් එකතු කරා. 112යි නම් පොලි අනුපාතිකය වැඩි කරනවා 10000 100ෙන් 112. ඒ වගේ දෙපාරක්. ඒකට අවුරුදු දෙකකට. අවුරුදු 3ක් අවසානයේ ලැබෙන මුළු මුදල ගන්න ඕන නම් ආයි මේක වැඩි කරනවා 100ෙන් 100. මේ විදිහට අපිට දිගට මේක එකපාරින් හදා ගන්න පුළුවන් කෙටි ක්‍රමයක්. ඒකට අපිට ගන්න පුළුවන් මේක සුළු කරලා මෙතන බිංදු ටිකක් තියෙනවා. ඒකයි එද මේ දෙකම කපලා දාන්න 4යි 110න් වැඩි කරාම 11 වරක් 11 121යි අතන බිංදු දෙකක් එනවා අපිට නේ. අර කලින් උත්තරේ වෙන්න ඕනේ. කලින් ගන්නට වෙන උත්තරයක් ඉන්න බෑනේ. කලින් උත්තරේ මෙන්න. එහෙනම් මේක කෙටි. මේක හරි සරලව ගන්න පුළුවන්. ඒතර ඕගොල්ලෝ
අවුරුද්දෙන් අවුරුද්දට පොලිය ගණනය කරන්න ඕන නම් අර කලින් පළවෙනි ක්‍රමය පාවිච්චි කරන්න. අවුරුද්දේ අවසානයේ මුළු මුදල ගන්න ඕන නම් එකපාරට මේ ක්‍රමය පාවිච්චි කරන්න. හරි. අපි තව ගානක් හදමුද? හරි. ලියා ගන්න උදාහරණ දෙක කියලා ලියන්න උදාහරණ. රුපියල් 40000ක මුදලක් රුපියල් 40000ක මුදලක් 112ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් යටතේ 112ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් යටතේ ණයට ගත් විට 112ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් යටතේ ණයට ගත් විට වර්ෂ දෙකක් අවසානයේදී ගෙවීමට සිදුවන මුළු මුදල සොයන්න. මුළු දැන් දන්නවනේ මේක කරන විදිය. මේක ස්ටොප් කරගන්න. ඔය ගාන හදන්න. හදලා ඉවරලා මාත් එක මේක හරිද කියලා බලාගන්න. ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න. මාත් ඔයගොල්ලෝ ඒක හදන්න. ක්‍රම දෙකෙන්ම හදන්න ඕනේ. ක්‍රම දෙකටම අපි හදමු. මේක පුරුදු වෙන්න ක්‍රම දෙකටම හදමු. පළවෙනි ක්‍රමය කියලා ගත්තොත් එක ක්‍රමය. දැන් ඔයගොල්ලෝ හදලා ඉවරයි ඇති මේකනේ. එහෙනම් මේක බලමු අපි. පළවෙනි ක්‍රමය අර විදියටම. පළමු අවුරුද්ද සඳහා මුදල. පළමු අවුරුද්දේ පොලිය රුපියල් 4800යි පළවෙනි අවුරුද්දේ පොලිය. ඒකට දෙවෙනි අවුරුද්දේ මුදල වෙන්නේ පළවෙනි අවුරුද්දේ මුදලයි පළවෙනි අවුරුද්දේ පොලියයි එකතු වෙලා. එහෙනම් දෙවෙනි අවුරුද්ද සඳහා මුදල දෙවන අවුරුද්දේ පොලිය දෙවෙනි අවුරුද්දේ පොලිය 112යි පොලිය අනුපාතයේ බලන්නේ 44800කට කොච්චරයි කියලා. ටිකක් මේ බිල් එක කපලා දාන්න. රුපියල් 12.96න් 6යි 9යි 48යි 57න් 7යි 5ක් ඉතුරුයි 48යි 5. තමයි පළවෙනි අවුරුද්දට පොලියට වඩා දෙවෙනි අවුරුද්දේ පොලිය වැඩි වෙනවා. එහෙම දිගට පොලිය වැඩි වෙගෙන යනවා. ඒ මුදල වැඩි වෙන හින්දා පොලියත් වැඩි වෙනවා. ඒතකොට දෙවන අවුරුද්ද අවසානයේ මුළු මුදල දෙවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල වෙන්නේ මේක 44800ට එකතු කරන්න ඕනේ 5370. දැන් අපිට ලැබෙනවා රුපියල් 6යි 7යි 11යි එකක් ඉතුරුයි. මේකයි 10න් බිඳුවයි එකක් ඉතුරුයි. 50,000කට ඉවන්න සිද්ධ වෙනවා 50,000.
පැහැදිලිනේ? 40000යි ණයට ගත්තේ. පළවෙනි අවුරුද්දේ පොලිය මෙච්චරයි. ඒක පළවෙනි අවුරුද්ද අවසානයේ ණයෙන් නිදහස් වෙනවා නම් එයාට ගෙවන්න වෙනවා 44800ක්. දෙවෙනි අවුරුද්දේට මුදල වෙන්නේ මේක. එතකොට දෙවෙනි අවුරුද්දේ පොලිය ගන්නකොට ඒ පොලිය අනුපාතිකව වැල් පොලිය කිව්වට පොලිය අනුපාතිකයේ වැල් වෙන්නේ නැහැ. ඒකයි කියනවා මුදල තමයි විකෘති වේදේ තියන්නේ. එතකොට 12යි නම් මේ මුදලට බැලුවා පොලිය මෙච්චරයි. දෙවෙනි අවුරුද්ද මුල මෙච්චරයි. දෙවෙනි අවුරුද්ද පොලිය. ඒ දෙවෙනි අවුරුද්ද අන්තිමට නිදහස් වෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා නේ තුන්වෙනි අවුරුද්දට යන්න. තුන්වෙනි අවුරුද්දේ මුදල මේක. මේකෙන් 12 බලවම තුන්වෙනි අවුරුද්දේ පොලිය එනවා. ඒක දෙක එකතු කරාම තුන්වෙනි අවුරුද්ද අවසානයේ ගෙවන්න වෙන මුළු මුදල කියන එක අපිට. ඒක එකපාර ඕගොල්ලෝ මේ පිළිතුර ගන්නවා නම් දෙවෙනි ක්‍රමයේ යටතේ 50170යි නේ මුළු මුදල. දැන් අපි දෙවෙනි ක්‍රමයට මේක ගන්නවා නම් දෙවන අවුරුද්ද අවසානයේ දෙක ක්‍රමය. ඔයගොල්ලන් පුළුවන් කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මේක ක්‍රමය දෙක ක්‍රමය නෑ. හැබැයි ඔයගොල්ලන්ගේ අහනවා නම් දෙවෙනි අවුරුද්දේ පොලිය කීයද කියලා ඒක පොඩ්ඩක් කල්පනායෙන් හදන්න. මේ පළවෙනි ක්‍රමය හොඳයි. ඉතින් ඒක පුළුවන්. යම් ක්‍රම තියෙනවා එකපාර උත්තරේ ගන්න. ඒකත් මම කියලා දෙන්නම් දැන්. දෙවන අවුරුද්ද අවසානයේ මුළු මුදල ගන්න එතකොට 40000 වැඩි කරන්න ඕනේ කියන්නේ 40000 වැඩි කරන්න ඕනේ කොහොමද වැඩි කරන්නේ පොලි අනුපාතිකයේ 12යි නම් 40000 වැඩි කරන්න ඕනේ 100න් 112යි වදයක කියන. ඒකට අපිට එකපාර උත්තරේ ගන්න පුළුවන්. බලන්න. බින්දු දෙකකට මෙතන බින්දු දෙකයි. යා වැඩි කරලා බලන්නම්. 112න් වැඩි කරා එතන 4යි 1යි 2යි 2යි 1යි 1යි 2යි 4යි 4යි 5යි 2යි 1යි. ඒක වැඩි කරා 4ෙන් 16න් 6යි එකක් ඉතුරුයි 16යි 17න් 7යි එකක් ඉතුරුයි 21යි 21න් 1යි දෙකක් ඉතුරුයි 8යි 2යි 10න් බිංදුවයි එකක් ඉතුරුයි. හරිනේ නේ කලින් උත්තරේම අපිට තියෙනවානේ. රුපියල් 50176යි. මේක හරි සරලයි. ඉතින් මේක මේ පාවිච්චි කරන්න. එකපාර මුළු මුදල හිල්ලුවොත් මේක පාවිච්චි කරන්න. අවුරුද්දෙන් අවුරුද්දට පොලිය ගණනය කරගෙන යන්න ඕන නම් ඔයගොල්ලෝ පළවෙනි ක්‍රමේ පාවිච්චි කරගන්න. එකපාර මුළු මුදල හොයන්න ඕන නම් පැහැදිලි නේද? උදාහරණ 3 කියලා ලියන්න මේක. උදාහරණ 3. රුපියල් 50000ක් 100%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 50000ක් 100%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ ණයට ගත් විට දෙවන අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය සොයන්න. දෙවන අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය සොයන්න. දෙවන අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය සොයන්න. ඒක හදනකොට අපි යම් කෙටි ක්‍රමයක් පාවිච්චි කරමු. මේ දෙවන අවුරුද්දට ගෙවන්න ඕනේ පොලිය විතරයි අපි හොයන්න ඕනේ. අපි අහන්නේ රුපියල් 50000ක් 100%ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් විදිහට ණයට ගත්තාම අනුපාතයක යටතේ ණයට ගත්තාම දෙවන අවුරුද්ද සඳහා පොලිය විතරයි. එහෙනම් අපිට මේක එකපාර හදන්න පුළුවන්. මේ බලන්න. දෙවන අවුරුද්ද සඳහා ගෙවිය යුතු පොලිය.
දෙවන අවුරුද්දේ පොලිය මේක. එතකොට රුපියල් 50000ක් ණයට ගන්න. රුපියල් 50000ට 108යිනේ පොලිය. 108න් වැඩි කරොත් අපිට එනවා පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල. රුපියල් 50000 100න් 108න් වැඩි කරොත් අපිට එනවා පළවෙනි අවුරුද්ද අවසානයේ ලැබෙන මුළු මුදල. මේක තමයි දෙවෙනි අවුරුද්දට මුදල වෙන්නේ. ඒතකොට දෙවෙනි අවුරුද්දට පොලිය විතරයි ගන්න ඕනේ. එහෙනම් මේක වැඩි කරනවා 100න් කියන්නේ. මේක වැඩි කරනවා 100න් 108න් වැඩි කරොත් දෙවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල හම්බ වෙනවා. 108න් වැඩි කරොත් දෙවෙනි අවුරුද්දට පොලිය විතරක් හම්බ වෙනවා. පැහැදිලි නේ? 50000 100න් 108න් වැඩි කරාම අපිට හම්බ වෙනවා පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ මුදල. ඒකට දෙවෙනි අවුරුද්දේ පොලිය නම් පොලිය අනුපාතික 108 ඉඳලා. පැහැදිලි නේද? දැන් අපි සුළු කරගමු. බින්දු දෙකක් තියෙනවා මෙතන දෙකයි. එනවා. පස්සරකට 40යි කියලා අරගෙන 108 40න් වැඩි කරමු. 40න් වැඩි කරනකොට මේ බින්දුව දාලා 4න් වැඩි කරනවා. 4 අරකට 32න් 2යි 3ක් ඉතුරුයි. ඒ 3යි 4 අරකට. එනවා රුපියල් 4000. ඒ කියන්නේ මේ එන්නේ එකපාර මොකද්ද මේ දෙවෙනි අවුරුද්දේ පොලිය. දැන් අපිට හර විදිහට අදන් යන්න පුළුවන් ඕන. පළවෙනි අවුරුද්දේ මුදල, පළවෙනි අවුරුද්දේ පොලිය. දෙවෙනි අවුරුද්දේ මුදල, දෙවෙනි අවුරුද්දේ පොලිය. එහෙම අදන් යන්න පුළුවන්. ඒක මේක බේසික් ක්‍රමයක්. එකපාර ගන්න පුළුවන්. ඇදිලෙන්නේ නේ. අපි යන් තව ගානකට එනවා. මේ ගණන් ටිකක් හදන්න ඕනේ මාත් එක්කම හදන්න ඕනේ රෙඩි නේ ළමයි. පොත්පත් අරගෙන රෙඩි වෙලා ඉන්න. මේක බලන් ඉඳලා මේක ඩෙවලොප් වෙන්නේ නැහැ. වර්ධනය වෙන්න නම් ඔයගොල්ලෝ මේක මාත් එක්ක හදන්න ඕනේ. ඊළඟ ගාන ලියමු උදාහරණ 4 කියලා ලියමු. right. ලියාගන්න. 108ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් ගෙවන බැංකුවක 108ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් ගෙවන බැංකුවක 108ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් ගෙවන බැංකුවක සෑම මාස 6කට වරක්ම බැංකුවේ තැන්පත් මුදල සඳහා පොලිය ගණනය කර එම පොලිය මුල් මුදලට එකතු කරනු ලබයි. වසරක් ආරම්භයේදී රුපියල් 40000ක මුදලක් බැංකුවේ තැන්පත් කළ පුද්ගලයෙකුට අවුරුදු එකහමාරකදී ලැබෙන මුළු මුදල සොයන්න. ගාන කියෝග මම කියන්න. බලා ගන්න අපෝ. 108ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් ගෙවන බැංකුවක සෑම මාස 6කට වරක්ම බැංකුවේ තැන්පත් මුදල් සඳහා පොලිය ගණනය කර එම පොලිය මුල් මුදලට එකතු කරනු ලබයි. වසරක් ආරම්භයේදී රුපියල් 40000ක මුදලක් බැංකුවේ තැන්පත් කළ පුද්ගලයෙකුට වසර يعني අවුරුදු එකහමාරකදී ලැබෙන මුළු මුදල සොයන්න. දැන් බලන්න ඕක මොකක්ද කියලා. ගොඩාක් වෙලාවට මේ ගණන් වල මේ තියෙන්නේ දැන් බැංකුව නම් සාමාන්‍යයෙන් කරන්නේ
හැම මාසෙකම මුදල බලලා ඒකට හැම මාසෙම පොලිය බලලා මාසෙන් මාසෙට ගණනය කරගෙන යනවා. ඒක හොඳයි. ඉතින් අපි tempත් කරාම අපිට ලොකු මුදලක් එකකින් ලැබෙනවා. හැබැයි මේ සමහරක් බැංකු තියෙනවා නැත්නම් සමහරක් මූල්‍ය ආයතන තියෙනවා. මාස 6කට පාරක් තමයි මේ මුදලට පොලිය ගණනය කරලා මුදලට එකතු කරලා ඒ දිගට ගණනය කිරීම කරන්නේ. දැන් මේ ගාණක කියන්නේ රුපියල් 40000ක මුදලක් බැංකුවක තැන්පත් කරලා තියෙනවා මූල්‍ය ආයතනයක තැන්පත් කරලා තියෙනවා 108ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ. يعني අවුරුද්දකට නම් 108යි පොලිය අනුපාතිකය. හැබැයි මේකේ ගණනය කරන්නේ මාස 6න් 6ට. එහෙනම් මාස 6කට පොලිය අනුපාතිකය කොච්චරක් වෙන්න ඕනද? වාර්ෂිකව 108යි නම් මාස 6කට වෙන්න ඕනේ. ඒකෙන් භාගයක් 104ක්. මේක 3 පාරකට ගණනය වෙනවා. කියන්නේ 3 පාරකට ගණනය වෙනවා. එහෙනම් අපිට පුළුවන් එකපාරක් වර්ෂ එකපාරින් හදන්න පුළුවන්. ඒක එකපාරට හදන්න. ගානේ අවුරුදු එකමාරකදී ලැබෙන මුළු මුදල මේ බලන්න අවුරුදු එකමාරකදී ලැබෙන මුළු මුදල රුපියල් 40000ක් තැන්පත් කරන්නේ. පළවෙනි මාස 6 අවසානයේදී ලැබෙන මුළු මුදල තමයි මේක වැඩි කරන්න ඕනේ 100න් 104යි. ඇයි වාර්ෂික පොලිය 108යි. හැබැයි මේක ගණනය කරන්නේ මාස 6න් 6ට. එන මාස 6කට පොලිය 104යි. ඊට පස්සේ ආපහු මේක වැඩි කරනවා 100න් 104න් මේ ඊළඟ මාස 6 අවසානයේ මුළු මුදල. ඒතර අවුරුද්දක මේ අවුරුද්ද අවසානයේදී මුළු මුදල අවුරුදු එකමාරගෙන ආයෙ මේක වැඩි කරන්න ඕනේ 100න් 104. ඔන්න මේ 100න් 104න් 3 පාරකට වැඩි කරනවා. ඒතකොට මෙතන ලැබෙනවා අපිට අවුරුදු එකමාරකදී ලැබෙන මුළු මුදල කොච්චරද කියලා. දැන් සුළු කිරීම හරියට කරන්න. අම්මලේ නැතුව අපි සුළු කිරීම කරමු. මෙහෙම වැඩි කරමු. 104 104න් වැඩි කරගමු එකපාර. 10න් 6 එකක් හිතමු. 1යි. බිඳුවෙන් වැඩි ගන්න තියෙන බිඳුව මෙතන දාලා එකෙන් වැඩි කරමු. එක කරක් 4යි. කරක් බිඳුවයි. 6යි. 1යි. 8යි. ඉතින් ඒක ආපහු වැඩි කරන්න ඕනේ. මේ 100ක් ඉතුරුනා මෙතන. අපි කපන්න නැතුව දශම දාන්න බලන්නේ තමයි ඒක තියාගෙන ඉන්නේ. ඒක වැඩි කරන්න ඕනේ ආයෙ 104. 10816 වැඩි කරමු ආයෙ. ඔයගලන්ට ආවේනික සුළු කිරීම කරන්න මම මේ වැඩි කරනවා. 24න් 4යි 2ක් ඉතුරුයි. මෙතන 4යි 1 4යි 4යි 2යි 6යි. 32න් 2යි 3ක් ඉතුරුයි. මෙතන 3යි. බිඳුවෙන් වැඩි කරාම බිඳුව මෙතනට එනවා. මයිකෙන් වැඩි කරන් යනවා. 1 කරක් 6යි 1 කරක් 1යි 1 කරක් 8යි 1 බිඳුවයි 4යි 6යි 8යි 4යි 2යි එකක් ඉතුරුයි. කියන්නේ දැන් වැඩි කරාම මේ 104 වතුනක් වැඩි කරාම මේක 4න් වැඩි කරාම ඕනේ. 16න් 6යි එකක් ඉතුරුයි. 34යි 25න් 5යි 2ක් ඉතුරුයි. 32යි මේ 34න් 4යි 3ක් ඉතුරුයි. 16යි 3යි 19න් 9යි එකක් ඉතුරුයි. මෙතන 8යි 1යි 9යි. මෙතන 4ක් 1 4යි. ඉතින් මෙතනට එනවා රුපියල් 9යි 9යි 456යි හරිය 100ක් තියෙනවා. හරිය 100ක් තියෙනවා කියන්නේ දශම ස්ථාන දෙකක් මේට දානවා කියන එකනේ. ඒ කියන්නේ රුපියල් 44994යි 756යි කියලා. හරිද නේද? මාස 6න් 6ට තමයි මේ පොලි ගන්න. ඒක තේරුම් අරගෙන මේක 3 පාරකට යන්න ඕනේ කියලා තේරුම් අරගෙන. අර පල්ලයට හදාගෙන ගියාම ටිකක් මේක සංකීර්ණයි. ඉතින් මේක දිගට යනවනේ. මේ එකපාරට ගන්න එක මේක හරියටයි. මේ ක්‍රමේ පාවිච්චි කරන්න. හරිනේ. ඔයගොල්ලෝ සටහන් කරගන්න. සටහන් කරගෙන ආයි මේක බලන්න. බලලා මේක තේරුම් ගන්න. මේක ලොකු පාඩමක් නෙමෙයි. පොලි පාඩම හරි සරලයි. වැල් පොලිය ගණනය
ටිකක් තියෙනවා පොඩ්ඩක් මේ මට්ටමේ ඉඳන් ටිකක් ඉහළට සුළු කිරීම ටිකක් මේ ටික බලමු. ඒ බලලා අපි මේ පාඩම කෙරවල ඉවර කරගමු. අමාරු පාඩමක් නෙමෙයි මේක. රයිට්. එන ඊළඟ ගාල් ලියන්න. උදාහරණ 5ක් කියලා ලියන්නකො. මේ ලියමු. ready 115ක වාර්ෂික වැල් පොලියට 115ක වාර්ෂික වැල් පොලියට 115ක වාර්ෂික වැල් පොලියට කිසියම් මුදලක් බැංකුවේ තැන්පත් කළ කමල්ට කිසියම් මුදලක් බැංකුවේ තැන්පත් කළ කමල්ට දෙවන අවුරුද්ද සඳහා ලැබුණු පොලි මුදල දෙවන අවුරුද්ද සඳහා ලැබුණු පොලි මුදල තැන්පත් කළ කමල්ට දෙවන අවුරුද්ද සඳහා ලැබුණු පොලි මුදල රුපියල් 2070කි. දෙවන අවුරුද්ද සඳහා ලැබුණු මුදල පොලි මුදල රුපියල් 2070කි. ඔහු බැංකුවේ තැන්පත් කළ මුදල සොයන්න. ඔහු බැංකුවේ තැන්පත් කළ මුදල සොයන්න. ඔහු බැංකුවේ තැන්පත් කළ මුදල සොයන්න. මම සුළු කිරීම කියලා දෙන්නම් ඒක කරන විදිය කියලා දෙන්නම් බලාගන්න. ඔන්න ළමයි මෙමය. කමල් යම් මුදලක් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ඒකට දෙවන අවුරුද්දට ලැබෙන පොලිය තමයි 2070යි කියලා කියන්නේ. දෙවන අවුරුද්දට ලැබෙනවා 2070ක පොලියක් බැංකුවේ තැන්පත් කරේ කීයද කියලා අහන්නේ. පොලි අනුපාතිකයේ 15%යි. මම කිව්වේ. පොලි අනුපාතිකයේ 15%යි. අපි බැංකුවේ තැන්පත් කළ මුදල සමානයි රුපියල් x කියලා ගමු. x තමයි තැන්පත් කළේ. බැංකුවේ තැන්පත් කළා x මුදල. එතකොට දෙවෙනි අවුරුද්දේ ලැබුණු පොලිය 2070යි. ඒ තැන්පත් කළේ කීයද කියලා අහනවා. අපි ලේසි කමයකට යමු. ඔන්න x කියන මුදලනේ තැන්පත් කරේ. පොලි අනුපාතිකයේ 15%යිනේ. එතකොට මේක 100න් 115න් වැඩි කරොත් අපිට එනවා මේ පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල. මේක එනවා පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල. එතකොට මේ දෙවෙනි අවුරුද්දේ මුදල වෙන්නේ මේක. මේක ආපහු 100ට 15න් වැඩි කරොත් දෙවෙනි අවුරුද්දේ පොලිය ලැබෙනවා. එහෙම නේද? යම් මුදල මොකක් වුණත් මුදල 100ට 115න් වැඩි කරාම පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල හම්බ වෙනවා. ආයි 115න් වැඩි කරාම දෙවෙනි අවුරුද්දේ පොලිය හම්බ වෙනවා. 100ට 115න් වැඩි කරා නම් දෙවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල හම්බ වෙනවා. එහෙනම් මේක තමයි මේක තමයි කියන්නේ කීයයිද 2070යි කියලා කියන්නේ. ඔන්න ඕකෙන් අපිට ලේසියෙන් x ගන්න පුළුවන් සමීකරණේ විසඳ ගන්න. පැහැදිලි නේද? මේ මුදලට පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල ගන්න 100න් 115 මොකද 15 තමයි පොලි අනුපාතිකය. ඒකට මේ මුදලට 115ක් බැලුවම ඒ දෙවෙනි අවුරුද්දේ පොලි. ඒක තමයි 2070. විසුණු කිරීම කරගමුකෝ. පහෙන් ගමු. 5 3යි 5 20යි. 5 20යි 5 2යි 15 3යි 23. ඕමනේ එන්නේ. මේකෙන් සුළු කිරීම කරන්න ඕනේ. එතකොට මේකේ උඩ එනවා x වැඩි කිරීම 23 වැඩි කිරීම 3යි. හරේ එනවා 20 වැඩි කිරීම 20යි. ඕමනේ. සමාන 2070. අපි දැන් මේ යට එකනේ තියෙන්නේ ඉතින් මෙහෙම යට එකනේ. හරස් වැඩි කරමු ඕම. එක පැත්තකට වැඩි ගන්නත් පුළුවන්. දැන් මේකෙන් උඩට එකෙන් වැඩි කරලා තීරමන්නේ නැහැ නේ මේක. ඊට මෙතන එනවා x වැඩි කිරීම 23 වැඩි කිරීම 3 මේ පැත්තේ එනවා 2070 වැඩි කිරීම 20 වැඩි කිරීම 20. ඔව්. දැන් අපි මේකෙන් බෙදමු. 23 වැඩි කිරීම 3. දැන් මේ වගේ කැඩිලා තියෙන ඒවායින් බෙදනකොට ඒක පහසුයි. ඔව්. මේක අපි ලා ගිහලා x වලට අගේනවා. අර පැත්ත සුළු කරමු.
දැන් මේ වගේ වෙන් කරගෙන තියෙනවා වැඩි කරන්න යන්න එපා. මොකද බෙදන්න ගත්තාම ලේසියෙන් බෙදන්න පුළුවන්. ඒකට මේක ඕනනම් අපි 3ෙන් කපමු. 3 වරක් 1යි. 3 වරක් මෙතන 6යි. 3 වරක් 6 18යි. 27ට 3 වරක් 9යි. එතන බිඳ. හරිනේ. ඔයාලා පේනවනේ. හරියටම 23 ඒවා 3ක් නේ 69 කියන්නේ මේ. නේ 3ක් කියනවනේ මෙතන. 23 ඒවා 1යි. මෙතන එනවා 23 ඒවා 3යි. මෙතන බිඳුවයි 30යි. වැඩි කරන්න ඕනේ මොනවද? 30යි 20යි 20යි. බිඳු 3ක් තියෙනවනේ. මේත් එක වැඩි කරන්න. 3 වරක් 2 6යි 6 2 12යි. 3 වරක් 2 6යි 6 2 12යි බිඳු 3යි. හරි ඒ කියන්නේ 12යි. මේක තමයි. දැන් බත් කරමු. නැදිලේ නේද? තනියෙන් මේ ගණන් තේරුම් ගන්න පුළුවන් දැන්. තැම්පත් කළ මුදේ S කියලා ගත්තා. එතකොට x වැඩි කරා 115න් ඇයි මේ පොලි අනුපාතිකයේ 15යි. එතකොට පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල ආවා දෙවෙනි අවුරුද්දේ පොලිය ගන්න 115න් වැඩි කරා. දෙවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල දීලා තිබ්බනම් අපි 115න් වැඩි කරා. ඒකත් එහෙම සමාන කරලා අපිට හදන්න පුළුවන්. උලන්ට ඒ වගේ ගන්න දෙන්න ඕනේ. මේක ලියන්න. සියයට 15ක වාර්ෂික වැල්පොලි අනුපාතයක යටතේ 15ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ 15ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ එක්තරා මුදලක් බැංකුවේ තැන්පත් කළ අසේලට එක්තරා මුදලක් බැංකුවේ තැන්පත් කළ අසේලට එක්තරා මුදලක් බැංකුවේ තැන්පත් කළ අසේලට වර්ෂ දෙකක් අවසානයේ ලැබුණු මුළු මුදල වර්ෂ දෙකක් අවසානයේ ලැබුණු මුළු මුදල වර්ෂ දෙකක් අවසානයේ ලැබුණු මුළු මුදල රුපියල් වර්ෂ දෙකක් අවසානයේ ලැබුණු මුළු මුදල රුපියල් 26450ක් නම් රුපියල් 26450ක් නම් බැංකුවේ තැන්පත් කළ මුදල සොයන්න. ඔහු බැංකුවේ තැන්පත් කළ මුදල සොයන්න. ආයි මං ගාන කියනවා. බලන්න හරිද කියලා. 15ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් යටතේ එක්තරා මුදලක් බැංකුවේ තැන්පත් කළ අසේලට වර්ෂ දෙකක් අවසානයේ ලැබුණු මුළු මුදල රුපියල් 26450ක් නම් ඔහු බැංකුවේ තැන්පත් කළ මුදල සොයන්න. දැන් මේක ස්ටොප් කරලා ඔයගොල්ලෝ තනියෙන් හදන්න බලන්න මේක. අපි ගමු තැන්පත් කළ මුදල සමානයි රුපියල් x කියලා. තැන්පත් කළ මුදල රුපියල් x කියලා අරන් තියෙනවා. පොලි අනුපාතිකයේ 15ක් හින්දා x වැඩි කිරීම 100න් 115 ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල ඒක වැඩි කරා ආපහු 100න් 115න් දැන් මොකද්ද දෙවන අවුරුද්ද අවසානයේ මුළු මුදල එනවා ඒක තමයි 26450 සමීකරණ ලියාගන්න පස්සේ දෙයක් නෑ මේක සුළු කරගෙන යන්න පුළුවන් මේ සමීකරණ ලියා ගන්න එක තමයි වැදගත්. අපි සුළු කරමු. අර කලින් වගේ 5න් බෙදන්න පුළුවන් නේ. 5න් 20යි 5යි 20.
5 20යි. උඩේනවා. x වැඩි කිරීම 23 2. වැඩි කරන්න යන්න එපා. යටේනවා 20 වැඩි කිරීම 20. කොහොමද? සමානයි 26450. මේවා වැඩි කරන්න ගිහිල්ලා වැඩි කරගෙන දුරු කරන්න ගියොත් ඔයගලන්ට යන වෙලාව වැඩි විභාගෙට වෙලාව මදි කියලා. හරි. එතකොට ඔන්න අපි අරස් වැඩි කරා මෙහෙම එක පැත්තකින් වැඩි ගන්නත් පුළුවන් මේකෙන් නෑ වැඩි කරලා වැඩකුත් නෑ ඕම. ඒතර මෙතන එනවා x වැඩි කිරීම 23 වැඩි කිරීම 23යි මේ පැත්තේ එනවා 26450යි වැඩි කිරීම 20 වැඩි කිරීම. මෙතන අපි කලින් වගේම 23 වැඩි කිරීම 23. එක් අපිට ගිහිල්ලා අපිට x වලට අගේ එනවා. ඔයගලන්ට පුළුවන් 23 කියන්නේ ප්‍රථම සංඛ්‍යාව. ඒක 23 මොකෙන්වත් බෙදෙන්නේ නැහැ. කෙලින්ම 23ෙන්ම බෙදන්න. ඕක ඕමයි පුළුවන් නම් බෙදාගෙන යන්න. නැත්තම් මේ දීර්ඝ ක්‍රමයට බෙදන්න. 23 1යි 23යි 3ක් ඇතුළේ 34ට ඒත් 1යි 23යි 1යි 11 පහ ගත්තා 115ට 23 ඒවා 23 ඒවා 10ක් කියන්නේ 230යි 115 කියන්නේ නම් 5යි එතකොට මේ බිඳුවක් තියෙනවා දැන් එනවා මෙතන එන්නේ 1යි 1යි 5යි බිඳුවයි මේක ආපහු 23ෙන් බෙදන්න තියෙනවා ඔන්න බලන්න 23 ඒවා හරිනේ 5යිනේ 5න් 5 එකක් ඉතිරි 10යි 1 එතන මෙතන 5යි 1යි මෙතන 5යි මෙතන බිඳුවයි අය කලින් වැඩි කරේ විදියට වැඩි කරමු බිඳු තුනක් තියෙනවානේ 5 10යි 10 20යි 20යි ඒ කියන්නේ 40000ක් කියන උත්තරේ 40000යි අපි තව එක ගානක් හදමු හරි ලියා ගන්න මිනිසෙක් එක්තරා වැල්පොලි අනුපාතිකයකට එක්තරා මුදලක් ණයට ගනී. පළමු අවුරුද්ද අවසානයේ ණය නිදහස් වීම සඳහා මුළු මුදල වශයෙන් රුපියල් 21600ක්ද දෙවන අවුරුද්ද අවසානයේ ණය නිදහස් වීමට මුළු මුදල වශයෙන් රුපියල් 23328ක්ද ගෙවිය යුතුය. අයිසරයක් ආගන්න. මිනිසෙක් එක්තරා වැල්පොලි අනුපාතිකයකට මුදලක් ණයට ගනී. පළමු අවුරුද්ද අවසානයේ ණය නිදහස් වීම සඳහා මුළු මුදල වශයෙන් රුපියල් 21600ක්ද දෙවන අවුරුද්ද අවසානයේ ණය නිදහස් වීම සඳහා මුළු මුදල වශයෙන් රුපියල් 23328ක්ද ගෙවිය යුතුය. එක පළවෙනි කොටස අය කරන ලද පොලි අනුපාතිකය සොයන්න. දෙක ඔහු ණයටගත් මුදල සොයන්න. අය කරන ලද පොලි අනුපාතිකය සොයන්න. දෙක ඔහු ණයටගත් මුදල සොයන්න. ස්ටොප් කරලා පොඩ්ඩක් බලන්න තනියෙන් හදාගන්න පුළුවන්ද කියලා.
කණිකක් දෙන්නේ නැහැ. තනියෙන් හදා ගන්න පුළුවන් නම් ඔක්කොම හරි. කියන්නේ මේ වගේ ගාණක් තමයි උපරිමයේ ලැබෙන්නේ ඔයගොල්ලන්ට ඕල විභාගෙ දුන්නත්. ඔයගොල්ලෝ ඔයාලා බලන්න තනියෙන් හදා ගන්න පුළුවන්ද කියලා. පළවෙනි අවුරුද්ද අවසානයේ ණය නිදහස් වෙන්න පුළුවන් මේ මුදල ගෙවලා 21600. දෙවන අවුරුද්ද අවසානයේ ණය නිදහස් වෙන්න පුළුවන් මේ මුදල ගෙවලා. මේ මොකද්ද මේ? පළවෙනි අවුරුද්ද අවසානයේ මේක ගෙවලා නිදහස් වෙන්න පුළුවන්. දෙවෙනි අවුරුද්ද අවසානයේ මේක ගෙවලා නිදහස් වෙන්න පුළුවන් නම් දෙවෙනි අවුරුද්දේ පොලිය තමයි මේ දෙක අතර වෙනස. එහෙම නේද? මේකට පොලිය එකතු කරාම තමයි මේක එන්නේ. එහෙනම් අපිට පුළුවන් ගන්න දෙවන අවුරුද්ද සඳහා පොලිය. දෙවන අවුරුද්ද සඳහා පොලිය ගන්න. රුපියල් 23328න් අඩු කරනවා රුපියල් 21600. ලැබෙනවා රුපියල් 8යි 2යි 13න් 7යි 3න් රුපියල් 1700 කියලා. ඒකට මේ 1728 පොලිය අය කරලා තියෙන්නේ මේ 21600 නේද? මේ 21600ට තමයි මේ පොලිය අය කරලා තියෙන්නේ. එහෙනම් පොලිය අනුපාතිකය අපිට ලේසියෙන් ගන්න පුළුවන්. පොලිය අනුපාතිකයේ වාර්ෂික පොලිය අනුපාතිකය මේක රුපියල් 21600කට පොලිය 1728යි නම් බලන්න 100කට පොලිය කොච්චරද? පැහැදිලි? මේකට පොලිය එකතු කරාම තමයි මේක ලැබෙන්නේ. එහෙනම් මේකට පොලිය මෙච්චරයි නම් 100කට පොලිය. පොලිය අනුපාතිකයක් එකකින් ලැබෙනවා. මේක කැපලා දාමු. මේ සංඛ්‍යා ටික ඔයගොල්ලන්ට පුළුවන් එකට බෙදන්න. ආග 28 කියන එක 4ෙන් බෙදනවා 16ත් 4ෙන් බෙදෙන හින්දා මේක 4ෙන් බෙදන්න පුළුවන්. 4 වරක් 5යි 20යි 16ට 4යි. මේකේ 4 වරක් 4යි මම මෙතෙන්ට ලියන්නම් 4 වරක් 4යි 16 12ට 4 ඒවා 3යි 8 4 2. ඔයගොල්ලෝ බලන්න දෙකෙන් බෙදමු ඕනනම්. දෙවරක් 2යි දෙවරක් 7යි දෙවරක් 2යි 1යි 12ට 6යි. නම වරක් වලින් බෙදන්න පුළුවන් නේ. නම වරක් 3යි නම වරක් 2 18යි 30යි නම වරක් 4යි 24 තුනෙන් බෙදුවාම 108ක පොලිය අනුපාතිකයක් තමයි. ඒක තමන් සුළු කර ගන්න ආකාරය තමන්ට ආවේනික විදි පාවිච්චි කරලා සුළු කරන්න ඉතිපස්යක් නෑ. තමන් වේගයෙන් සුළු කරන ක්‍රමයක් හදාගන්න. ඒ කියන පොලිය අනුපාතිකයේ 108යි. ඊළඟට අහනවා ණයට ගත්තේ කීයක්ද කියලා. ණයට ගත්ත මුදල. එහෙනම් අපිට මේ පොලිය අනුපාතිකය අපි බලමු ණයට ගත්ත මුදල. ණයට ගත් මුදල අපි හිතමු රුපියල් x කියලා. ණයට ගත්තේ රුපියල් x. එහෙමනම් අපිට මේකේ සුළු කිරීම කරන්න බෑ. දැන් අපි ළඟ තියෙනවා වාර්ෂික පොලිය අනුපාතිකයේ තියෙනවා 108යි කියලා. එහෙනම් අපිට පුළුවන් කොහමද? පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදලත් අපි ළඟ තියෙනවා මේ 21600යි. අපිට ගන්න පුළුවන් x වැඩි කිරීම cn කොහොමද දෙන්න ඕනේ? cn 108 පොලිය අනුපාතිකයේ 8යි. එහෙනම් cn 100. ඒතකොට මේ සුළු කිරීමේදී අපිට ලැබෙනවා පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල. ඒක තමයි 21000. අපි සුළු කිරීම කරමු මෙහෙම. එතකොට උඩ දෙනවා 108ix 100යි සමානයි 21000. හරි සරි කරමු. එතකොට 108ix සමානයි 21600 වැඩි කිරීම 100. 108න් බෙදෙන්න. එතකොට අපිට x වෙලා ගේනවා. බලන්න 108 හරියටම දෙකයි මේ. 1යි 2යි මෙතන බිංදු 2යි මෙතන 2යි 4යි 2යි බිංදු 4යි කියන්නේ 20000. ඒ කියන්නේ අපිට ලැබෙනවා ණයට ගත්ත මුදල රුපියල් 20000යි. පැහැදිලි?
මේ මට්ටමට වැල් පොලිය දැනගත්තාම ඔයගලන්ට හොඳටම ඇති. ඔයගලන්ට ඕලෙවල් විභාගයේ දෙන ගාන උත් හදන්න පුළුවන්. ඕනම විභාගයේ දෙන ගාන හදා ගන්න පුළුවන් ඕලෙවල් මට්ටමට. එතකොට අපිට දැන් තියෙන්නේ ඊළඟට කොටස හීනවන ශේෂයට පොලිය ගණනය කිරීම කොහොමද කියලා තේරුම් ගන්න. ඒක ටිකක් මොකද ඔයගොල්ලෝ සුළු පොලිය ගණන් හදලා තියෙනවා 10 පන්තියට වෙනකන්. දැන් ඔයගලන්ට මම වැල් පොලිය කියලා දුන්නා. ඒක යම් ගැටලුවක් නැති තත්යකට එන්න පුළුවන් විදිහට මම කියලා දුන්නා. දැන් අපිට තියෙන හීනවන ශේෂයට කොහොමද පොලිය ගණනය කරන්න කියලා බලන්න. අපි ඒක බලමු.